අපි පහුගිය දින කීපය තුළ බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා දුන් ධර්මයේහි ඒ උතුම් ගුණ තේරුම් ගනිමින් ධර්මයේ පුරුදු කරන ආකාරය ගැන අප කතා කළා. විශේෂයෙන් පඨම සන්දිට්ඨික සූත්‍රය, ဒုတိ ය සන්දිට්ඨික සූත්‍රය, පඤ්ඤා පරිචිත සූත්‍රය කියන සූත්‍ර ඇසුරු කරගනිමින් ධර්මයේ සන්දිට්ඨික, අකාලික, එහිපස්සික, ඕපනායක, පච්චත්තං වේදිතබ්බු විඤ්ඤූහි කියන ඒ උතුම් ගුණ තේරුම් ගනිමින් ඒ ගුණ දකිමින් ධර්මයේ පුරුදු කරගන්න ආකාරය ගැන යම් දුරකට අපි කතා කළා. එතකොට අපේ දේශනාවල පෙන්වා දෙන විදිහට ධර්මයේ පුරුදු කිරීම පිණිස අප උත්සාහ කළොත් ඒ උත්සාහ කරන්නේ ඒ දේශනාවල තියෙන කරුණු ගැනවත් අඩුම වශයෙන් අප තුළ පැහැදීමක් ඇති වුණොත්, යම් දේශනාවක, යම් සූත්‍ර දේශනාවක තිබෙන දහම් කරුණු ගැන පැහැදුනොත් ඒ පැහැදීම බුදුරජාණන් වහන්සේ අවබෝධය කෙරෙහි පැහැදීමක්මයි. ඒතර අපට මේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම පිණිස අවස්ථා ඕන තරම් තියෙනවා. ශ්‍රද්ධාව ඇති කරගන්න අවස්ථා ගොඩාක් තියෙනවා. අපි තුන් සූත්‍ර දේශනාවක් ඉගෙන ගත්තොත් ඒ සූත්‍ර දේශනාව තුළ දහම් කරුණු ගොඩක් තියෙනවා. ඒතර එක කරුණකින් හරි අපිට පටන් ගන්න පුළුවන්. නේද? ඇතම් දේශනාවල කරුණු දෙකක්, කරුණු තුනක්, කරුණු හතරක්, කරුණු පහ, කරුණු හයක්, කරුණු හතක්, කරුණු අටක්, කරුණු නවයක්, ඔය විදිහට නේද? දහම් කරුණු මේ විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත වෙනවා සූත්‍ර තුළ. ඒතර අපිට එක දේශනාවක් ඉගෙන ගත්තත් ඒ දේශනාව තියෙන එක කරුණකට පැහැදුනා. කොහොමද පහදින්නේ? මේ බුදුරජාණන්සේ අවබෝධයයි කියලා අපට පහදින්න පුළුවන් නම් එතෙන් පටන් අපේ ශ්‍රද්ධාව ඉපදී වඩන්න අපිට පුළුවන්. ඉතින් එහෙම නැතුව අපි කොච්චර සූත්‍ර ඉගෙන ගත්තකවත්, කොච්චර ධර්ම ඉගෙන ගත්තකවත් අපිට තේරෙන්නේ නැත්නම්, අපි පිළිගන්නේ නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි කියලා අපිට දැනුමක් විතරක් එකතු වෙයි. ඒ දැනුම අප අර කලින් කිව්වා වගේ මේ ගයක් අස්සේ හරි, කාමරයක් අස්සේ හරි බඩු මුට්ටු ගොඩ කරගත්තා විතරයි. වෙන ඒ වගේ එකක් විතරයි. හිත ආස්සේ නොයෙකුත් කරුණු එකතු වෙනවා. ඊට පස්සේ ඒක තමන්ගේ හිතේම වාද ભેද වලට මුල් වෙනවා මිසක හිතේ සංසිඳීමට උපකාර වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් තොරව එකතු වෙන කරුණු කාරණා තමන්ගේම හිත තුළ අරක මේකයි මේක මේකයි කිය වාද කරන ස්වභාවයක් මිසක මේ සිතේ සංසිඳීමට කෙලෙස් නිරුද්ධ වීමට හේතු වෙන්නේ ශ්‍රද්ධාවෙන් තොර දැනුම. ශ්‍රද්ධාවත් සහිත ශ්‍රද්ධාව මුල් කරගෙන ඇති කරගන්න දැනුම, දහම් දැනුම හිත සංසිඳෙන්න, කෙලෙස් දුරු වෙන්න, සිත පිරිසුදු වෙන්න උපකාර වෙනවා. ඒ නිසා අප මේ ඉගෙන ගන්නා වූ දහම් කරුණු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මුල් කරගෙන ප්‍රකාශිත ධර්මයයි කියලා තේරුම් ගන්න. ඒතර අපේ ඒ සූත්‍ර මුල් කරගෙන, සන්දිට්ඨික සූත්‍ර මුල් කරගෙන අපි ඉගෙන ගත්ත දේ තමයි යම් කෙනෙක් තමන්ගේ සිතේ රාගය තියෙනකොට දැන් මගේ සිතේ රාගය තියෙනවා කියලා දැනගන්නවා නම්, දැක ගන්නවා නම්, තමන්ගේ සිතේ රාගය නැති වෙලාවේදී දැන් මගේ සිතේ රාගය නැහැ කියලා දැනගන්නවා නම්, දැක ගන්නවා නම්, තේරුම් ගන්නවා නම් එපමණකින්ම ධර්මයේ සන්දිට්ඨිකයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනායකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි භවෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එයින් අප තේරුම් ගත යුතු පිළිවෙල තමයි අපගේ සිතේ තියෙන අකුසලයන් හඳුන ගැනීමට උත්සාහ කළ යුතුයි. අපි යම් වෙලාවක අපේ සිතේ තිබෙන අකුසලයන් හඳුනගත්තොත්, අකුසල් තියෙන වෙලාවේදී දැන් අකුසල් තියෙනවා. අකුසල් නැති වෙලාවෙත් දැන් අකුසල් නැහැ කියලා අපි අඳුර ගන්න ඕන. ඒතර ඒ අකුසල් තමයි රාගය, ද්වේෂය, මෝහය, iriසියාව ආදී දේවල්. ඒතර මේ අකුසල් එක වෙලාවකට එකයි තියෙන්නේ. එක වෙලාවකට එකක් තියෙනවා.
ඒතර අපට අඳුර ගන්න අමාරු වෙන්නේ නැහැ. අමාරු වෙන්නේ නැහැ. අපට තියෙන්න ඕන රාගය, ද්වේෂය, මෝහය ආදී වශයෙන් අකුසල ධර්මයන් තියෙනවා කියලා දැනුම ඕන. එහෙම දේවල් තියෙනවා. සිත කිලිටි කරන දේවල් තියෙනවා. ඒවා සිතක තියෙනවා. සිතේ ඉපදිලා තියෙනවා. ඒවා නිසා තමයි සසර ගමන ඇති වෙන්නේ. සසරේ දීර්ඝ සසරක යන්නේ අකුසල් නිසා. ඉතින් මම මේ දීර්ඝ සසර ආවේ නිදහස් නොවි ආවේ ඒ අකුසල් තිබුණ නිසායි කියලා පිළිගැනීමක් අපිට තියෙන්න ඕන. තමන්ට තමන් ගැන තියෙන්න ඕන. යම් දවසක අකුසල් දුර වෙලා තිබුණා නම් අපි මේ සසර ගමනෙන් නිදහස් වෙලා නේද? නේ? ඉතින් අපට අවංකව හැඟීමක් තියෙන්න ඕන. අපි තාමත් ඒ සසර ගමනේ මුළුමනින් නිදහස් වෙලා නැහැ. එහෙමනම් දීර්ඝ කලක් තිස්සේ මේ අකුසලෙන්ගෙන් කිලිටි වුණු සිතක් අපට තියෙනවා. ඒ නිසා තමයි දීර්ඝ ගමනක් අපි ආවේ කියලා අපට තේරෙන්න ඕන, අපි පිළිගන්න ඕන. එතකොට අප මේ දීර්ඝ සසර ගමන ගැන ධර්මයෙන් ඉගෙන ගන්නවා. සතර අපායට වැටෙමින් ආපු ගමනක් අපිට තිබුණා. සතර අපාය මහගෙදර කරගත්තා වූ ගමනක් අපිට තිබුණා. ඒ ගමනේදී මේ දීර්ඝ ගමනේ ආරම්භක කෙරවලක් නැති බව බුදුරජාණන් වහන්සේ පෙන්වා තිබෙනවා. ඒ දීර්ඝ ගමන තුළ අපි අඬපු වාර, දුක් වෙච්ච වාර, ශෝක කරපු වාර ප්‍රමාණයක් මෙච්චර කියලා කියන්න බෑ. අපි ඒව ඉගෙන ගන්න ධර්මෙන්නේ. අම්මා මරුණාම අඬපු කඳුළු එකතු වුණා නම් සතර මහා සාගරයට වැඩි. මේ විදිහට අපිට ඒ දීර්ඝ සසර පුරා විඳපු අනේක ප්‍රකාර දුක් දුම්නස් ගැන අපි ඉගෙන ගන්නවා. ඒතර ඉගෙන ගනිද්දී අපිට ඒ ඉගෙන ගන්නා දේ මුල් කරගෙන අප මේ ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා නම් ඒ සසර ගමනට අකමැත්තක් අපේ ඇති වෙනවා. ඒසා දීර්ඝ සසර ගමනක් අනේක ප්‍රකාර වූ දුක් දුම්නස් විඳින්න අපි ආවේයි එයින් නිදහස් වෙන්න බැරි වුණ නිසා නේද? ඒ නිදහස් වෙන්න බැරි වුණා. ඒ නිදහස් වෙන්න බැරි වුණේ සිතේ කිලිටි නිසා. කිලිටි වන සිතෙන් යලි යලි බැඳි බැඳි යනවා. නේද? කිලිටි වූ සිතෙන් යලි යලි බැඳි බැඳි යනවා. එතකොට යම් දවසක සිත පිරිසිදුනොත් නොබැඳෙන විදිහට සුරක්ෂිත වෙනවා. නොබැඳී යනවා. නොවැළී යනවා. ඒ නිසා ඒ විදිහට අපි තේරුම් ගත්තොත් අපට අප තුළ දැනුමක් ඇති වෙනවා. දීර්ඝ සසර ගමනක් අපි ආවේ සිතේ අපිරිසුදුභාවය දුරු කරගන්න බැරි වුණ නිසායි. රාග දේශ මොහ දුරු කරගන්න බැරි වුණ නිසායි. ඒ නිසා අපේ සිතේ තාම රාග දේශ මොහ දුරු වෙලා නැහැ කියන අවංක භාවයට පැමිණෙන්න ඕන. එතන අප ඒ රාග දේශ මොහ දුරු කර ගැනීම පිණිස සිත ගැන සොයා බලන්න නැඹුරු වෙනවා. එහෙම නැත්නම් අපි Taman ගැන හොයලා බලන්නේ නැහැ. ප්‍රමාදීව නිකන් බාහිර ලෝකයක් එක්ක එකතු වෙලා විනෝදෙන් ඉන්න උත්සාහ කරනවා. එච්චරයි. ඇයි අපගේ අර්බුදේ අපි අඳුරගන්නේ නැහැ. අපේ අර්බුදේ අඳුර ගන්න නොගෙන සිටින තාක් විනෝදෙන් කාලේ නාස්ති කරගනිමින් ඉඳී. අර්බුදය ඇතුලේ තියෙන්නේ. නමුත් ධර්මයේ හොඳින් දන්න කෙනා, ශ්‍රද්ධාවටපත් වුණ කෙනා අර්බුදේ අඳුර ගන්නවා. තමන්ගේ සිතේ කිලිටි ස්වභාවයේ තියෙන නිසා, කිලිටි ස්වභාවයේ තියෙන තාක් සිත බැඳි බැඳි යලි උපතක් කරා සකස් වෙනවා. යලි උපතක් කරා සකස් වෙන තාක් නිදහස් වෙන්නේ නැහැ. නිදහස් නොවන තාක් പ്രേත ලෝකයේ නිරේ ආදී තැන්වල ඉපදී අඬා වැළපි කෙරවලක් නැති දුක් දුම්නස් වලට ගොදුරු වෙන්න වෙනවා කියලා තේරුම් ගන්නවා. ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ඉගෙන ගන්න කෙනා. ශ්‍රද්ධාවෙන් තොරව ධර්ම ඉගෙන ගන්න කෙනාට මේක එහෙම තේරෙන්නේ නැහැ. කරුණු දැන ගැනීමක් විතරයි උහුට තියෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව මුල් කරගෙන හොඳින් ධර්ම ඉගෙන ගන්න. එතකොට ඔබට තේරෙයි ඒකාන්තයෙන් මේ සිත පිරිසිදු කරගත යුතු දෙයක්, පිරිසිදු කරගත හැකි දෙයක්, පිරිසිදු කරගන්න ඕන ප්‍රමාද නොවි කරගත යුතුයි. මෙලවදී මැරෙන්න පෙර තවත් මොහොතක් වූ ප්‍රමාද නොවි සිතේ පිරිසිදු භාවය ඇති කර ගැනීම පිණිස කටයුතු කරන්න ඕන කියන අදහස ඔබට ඇති වෙයි. ඒ මොහොතේ පටන් ඔබට පුළුවන් ඔබගේ සිත ගැන බලන්න හොයලා. සිත ගැන සෝදිසි කරමින් ඉන්න පුළුවන්. ඒතර ඔබ ඇවිදිමින් වේවා, සිත ගැන වේවා, හාන්ස් වෙලා වේවා, කොයි ඉරියව්වෙන් හිටියත් සිත ගැන බලන හැකියාව පුරුද්ද ඔබට ඇති වෙයි.
ඒ විදිහට සිත ගැන සෝදිසි කර කර බලමින් ඉන්නකොට රාගයේ සිතේ ඉපදෙද්දී ඔබට තේරෙයි දැන් මගේ සිතේ රාගය තියෙනවා. රාගය නැති වෙලාවේදී ඔබට තේරෙයි දැන් මගේ හිතේ රාගය නැහැ කියලා. ද්වේෂය ඉපදෙනකොට දැන් ඔබට තේරෙයි දැන් ද්වේෂය ඉපදිලා. ද්වේෂය තියෙනවා. ද්වේෂය නැති වෙලාවට ඔබට තේරෙයි දැන් ද්වේෂය නැහැ කියලා. ඉතින් ඊර්ෂ්‍යාව ඉපදෙනකොට ඔබට තේරෙයි දැන් මගේ හිතේ ඊර්ෂ්‍යාව ඉපදිලා. ඊර්ෂ්‍යාව නැති වෙලාවට ඔබට තේරෙයි දැන් ඊර්ෂ්‍යාව නැහැ. අනුගේ ಗುಣ මකන වෙලා හැඟීමක් ආපුවාම ඔබට තේරෙයි දැන් අනුගේ ಗುಣ මකන හැකියාව ස්වභාවයේ හිතේ ඉපදිලා. ඒ ස්වභාවය නැති වෙලාවට තේරෙයි දැන් ඒ ස්වභාවය නැහැ. අන්නේ විදිහට ඔබ Tamanගේ සිත ගැන සොයමින් බලමින් වාසය කිරීම තමයි ධර්මයේ සම්දිට්ඨික බව දකින්නවා කියන්නේ. අකාලිකව ධර්මයේ දකින්නවා කියන්නේ. ධර්මයේ පැමිණ ධර්මයේ දකින්නවා කියන්නේ. තමා තුලින් ධර්මයේ දකින්නේ. ඒතොර නුවණ තියෙන කෙනා තමා විසින්ම ධර්මයේ අවබෝධ කරගන්නවා කියන්නේ එයයි. ඉතින් ඒ විදිහට යම් කෙනෙක් බලන්න මේ විදිහට යම් කෙනෙක් ධර්මය දැක්කොත් ඒ කියන්නේ Tamanගේ සිතේ කිලිටිවන ස්වභාවය තියෙනවා කියලා යමෙක් දැක්කොත් ਉਹ ඒකාන්තයෙන්ම ඒ කිලිටි ස්වභාවයට අකමැති වෙනවා. ඒක ධර්මතාවයක් විදිහටයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. අර වස්ත්‍රයක කිලිටි තියනවා දැක්කොත් වස්ත්‍රය පිරිසිදු කරගන්න හිතෙනවා කියලා. ඒක අපිට තේරෙනව නේද? නේද? අපේ මූණේ කිලිටි තියෙන දැක්කොත් අපි කිලිටි පිටින් ඉන්නේ නැහැ. දැක්කේ නැත්නම් අපි එහෙම ඉන්නවනේ. මූණේ හරි ඇඟේ හරි යම් කිලිටක් තියෙනවා දැක්කොත් හොද ගන්න හිතෙනවා. ඇඳුමක කිලිටක් තියෙනවා දැක්කොත් ඒක සෝද ගන්න හිතෙනවා. පිරිසිදු කරගන්න හිතෙනවා. අන්න ඒ වගේමයි කියලා භාගතුන්ස් පෙන්නනවා. යම් කෙනෙකුට Tamanගේ සිතේ කිලිටි තියෙනවා කියලා පෙනුනොත් දැක්කොත් ඒක පිරිසිදු කරගන්න ඕන කියන හිත ඉපදෙනවා. ඒක ධර්මතාවයක්. ඒතර ඒ සිත පිරිසිදු කරගන්න ඕන කියන හැඟීමක් කැමැත්තක් ඇති වුණ කෙනා තුළ ඒ සඳහා වෑයම් කිරීමක් ඇති වෙනවා. ඒක ස්වභාවයක්. ඒක ධර්මතාවයක්. ඒක හේතු සහිතයි. කෙලස් එනතන් කිලිටි තියෙනවා කියලා දැකීමෙන් කිලිටි දුරු කරගන්න කැමැත්ත ඇති වෙනවා. ඒ කිලිටි දුරු කරගැනීමේ කැමැත්ත හේතුවෙන් ඒ කිලිටි දුරු කරගැනීම පිණිස වෑයම් කිරීම කියන එක ඇති වෙනවා. මේ වෑයම් කිරීම කියන ධර්මයේ හේතු කරගෙන වීරිය ඇති වෙනවා. වීරිය පටන් ගන්නවා. කොහොමකටද? කෙලස් දුරු කර ගැනීම පිණිස. වීරියෙන් යුක්ත කෙනා සිත බලවත් කරගෙන බලවත් සිතින් යුක්තව කෙලස් ප්‍රහාණය කර ගන්නවා. ඒක තමයි ස්වභාවය. ඒතර බලන්න අපිට මේ විදිහට මේ අපේ සිතේ කිලිටි තියෙනවා කියලා දැක්කේ නැත්තම් නොදක සිටින තාක් කිලිටි තිබෙද්දීම කිලිටි දුරු කරගන්න කැමැත්තක් එන්නේ නැහැ නේද? දැන් තේරෙනවද ඔයගොල්ලන්ට? ඒ කාරණේ පිළිගන්න පුළුවන් නේද? Tamanගේ සිතේ කිලිටි තියෙනවා නමුත් තියෙනවා කියලා පේන්න දකින්නේ. නොදක ඉන්න තාක් ඒ කිලිටි දුරු කරගන්න කැමැත්තක් එනවද? කැමැත්තක් එන්නේ නැහැ නේද? ඒ කැමැත්ත නැතුව ඉන්නකොට කිලිටි දුරු කර ගැනීම පිණිස කැමැත්තක් නැහැ. කැමැත්ත නැතුව ඉන්න කෙනා තුළ ඒ කිලිටි දුරු කර ගැනීම පිණිස වෑයම් කිරීමක් ඇති වෙනවද? වෑයම් කිරීමක් ඇති වෙන්නේ නැහැ. වෑයම් කිරීමක් ඇති වෙන්නේ නැහැ. වෑයම් කිරීමක් ඇති නොවන කෙනා තුළ වීර්යය ඉපදෙනවද? වීර්යය පටන් ගන්න නැහැ. නේද? බලන්න කොහොමද තියෙන්නේ? uppannānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya. උපන්න අකුසල ප්‍රහාණය පිස චන්දං ජනේති. කැමැත්ත ඇති කර ගන්නවා. වායමති වෑයම් කරනවා. විරියං ආරභති. වීර්යය පටන් ගන්නවා. චිත්තං පග්ගාණහති පදහති. සිත බලවත් කරගෙන ප්‍රධාන වීර්යය කරනවා. ප්‍රධාන වීර්යය කියන්නේ බලවත් වීර්යය. බලවත් වීර්යය කියන්නේ කය රිදෙනකට කය අමාරුයි කියලා අත්හරින්න නැති, කය රිදෙනට දැන් නම් බෑ අමාරුයි කියලා හිත අත්හරින්න නැති, බඩගින්න බඩගිනි කියලා අත්හරින්න නැති. ඒ වගේ වීර්යය අත්හරිනවනේ සමහර අයට. ඔන්න මට කොන්දේ අමාරුයි භාවනා කරන්න බෑ කියලා අත්හරිනවා සමහරුනේ. දැන් නම් මේ ධනිස් අමාරුයි රිදෙනවා මුකුත් කරන්න බෑ, පිටා ගන්න බෑ, ධනිස් පුපුරු ගහනවා වගේ හරිම අමාරුයි මුකුත් කරන්න බෑ කියලානේ අතහරිනවා වීර්යනේ. නේ? වීර්යය අතහරිනවනේ. ඊළඟ දැන් නම් බඩගිනි කලන්ත දායි හරිම අමාරුයි මුකුත් බෑ. වීර්යය අතහරිනවා. නේද?
ඒ මොකක්ද නැත්තේ? බලවත් වීරිය, ප්‍රධාන වීරිය කියන එක නැහැ. එහෙනම් එතකොට ඒ මට්ටමට ඇවිදින් අතහරිනවා කියලා කියන්නේ දැන් භාවනා කරන උත්සාහ කරනවා කකුල් රිදෙනවා කියලා අතහරිනවා. නිකන් නෙමෙයි කියන්නේ කාටවත් නැති අමාරුවක් මට තියෙනවා කියලා තමයි කියන්නේ. කිසි කෙනෙකුට නැති අමාරුවක් Tamanට ආව කියලා තමයි හිතෙන්නේ. නේ? දනිස් පුපුරු ගහනවා වගේ කැඩෙන්න වගේ අමාරු විතර අනිත් අයට ඒක නෑ. මේ තම අපිට විතරක් අමුතු එකක් කියලා තමයි හිතන්නේ. ඒකලා අතහරිනවා. නේ? ඒතර වීර්ය අතහැලා නේ. ඒතර වීර්ය අතහැරිය කියලා කියන්නේ අකුසල ප්‍රහාණය එතනින් වෙනවද? අකුසල ප්‍රහාණය වෙන්නේ නැහැ. එහෙනම් අතහරින්නේ ප්‍රධාන වීර්යය කියන මට්ටමට කාටවත් ගන්න බෑ. ගොඩකට ගන්න බෑ. අතහැලා දානවා. කකුල් රිදෙනවා, දණස් රිදෙනවා, කොන්ද රිදෙනවා, බඩගිනි, ඇඟ රිදෙනවා, ඇඟ රත් වෙනවා. ඒ වගේ විවිධ විදිහේ හේතු, නැත්නම් සීතලයි විවිධාකාර හේතු පෙන්නලා මේ අතහරිනවා. එහෙම නැත්නම් හිත විසිරෙනවා, නොයෙකුත් දේවල් කියන. විශේෂයෙන් ඇඟපත අමාරුකම් පෙන්නලා මේ භාවනා කරගන්න බෑ කියලා අතාරිනවා. ඒ ස්වභාවය තමයි ප්‍රධාන වීර්යය නැහැ කියලා කියන්නේ. ඇයි ප්‍රධාන වීර්යය නැත්තේ? ඇයි ප්‍රධාන වීර්යය නැත්තේ? සිත දැඩි කරගෙන නැහැ. චිත්තම් පග්ගන්නාති. සිත බලවත් කරගන්න ඕනේ. චිත්තම් පග්ගන්නාති පදහති. ප්‍රධාන වීර්යය නැත්තේ සිත බලවත් කරගෙන නැහැ. සිත බලවත් කර ගැනීමේ හේතුව නිසා හේතුවෙන් තමයි ප්‍රධාන වීර්යය කියන්නේ ඇති වෙන්නේ. ඒතර ප්‍රධාන වීර්යය කියලා කියන්නේ දනිස් රිදීම තිබුණත් ඒකට යට නොවි ඉන්න පුළුවන්. දනිස් පුපුරු ගැහුවත් ඒකට යට නොවි ඉන්න පුළුවන්. කොන්දේ අමාරු තිබුණත් ඒකට යට නොවි ඉන්න පුළුවන්. බඩගින්න පිපාසය මැසි මඳුරු වදුරු ඒ මොනවා තිබුණත් ඒකෙන් ඒකට යට නොවි ඒකට පරාජය නොවි ඉන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඉන්න ශක්තියක් තියෙනවා. අන්නේ වීර්යයට යන ප්‍රධාන වීර්යය. ඒ ප්‍රධාන වීර්යය කුමක් ප්‍රත්‍යෙන්ද? සිත බලවත් කර ගැනීමෙන්. චිත්තම් පග්ගන්නාහති පදහති. සිත බලවත් කර ගැනීමෙන් ප්‍රධාන වීර්යය කරා යනවා. ඒතර ප්‍රධාන වීර්යය කුමක ප්‍රතිඵලයක්ද? සිත බලවත් කර ගැනීම ප්‍රතිඵලයක්. ඒතරයි සිත බලවත් නැති නිසා නේද කියන්නේ දණිහි කැඩෙයි වගේ අමාරුවක් වම නැගිටිනවා. ඉන්න බැරි තරම් කොන්ද අමාරුයි නැගිටිනවා. ඒතරේ සිතේ දුබලකම නේ. සිතේ දුබලකම. ඇයි ඒ සිතේ දුබලකම කුමක් නිසාද? ඇත්තටම දණිස් අමාරු නිසාද? දණිස් අමාරු නැද්ද? දණිස් අමාරු තියෙනවා. ඒක ඇත්ත නැත්තේ නෑ. කොන්ද අමාරු නැද්ද? තියෙනවා. එහෙනම් ඇයි ඒක ඉක්මව යන්න හිතෙන්නේ නැත්තේ? සිත බලවත් නොවෙන්නේ ඇයි? වීරිය ආරම්භ කරලා නැති නිසා. විරියං ආරභති චිත්තම් පග්ගන්නාහති. චිත්තම් පග්ගන්නාහති නේ. දැන් වීරිය ආරම්භ කිරීම කියන හේතුව මුල් කරගෙන සිත දැඩි කරගන්න පුළුවන්. දැඩි වෙනවා. ඒතර වීරිය ආරම්භ නොවි ඉන්න තාක් සිත බලවත් වෙන්නේ නැහැ. ඒතර විරියං ආරභති චිත්තම් පග්ගන්නාහති පදහති. ඒතර වීරිය යමෙක් වීරිය ආරම්භ කළොත් ඒ වීරිය ආරම්භ කිරීම හේතු කරගෙන සිත බලවත් වෙනවා. සිත බලවත් වෙනකොට බලවත් සිතෙන් යුක්තව ප්‍රධාන වීරිය කරන්න පුළුවන්. මොකද්ද ප්‍රධාන වීරිය කියන්නේ? දැන් මම කියවනේ. කායික අමාරුකම් කොහොම තිබුණත් මේ නිසා නම් මට බෑ කියලා අත් නොහැර ඒ කෙලෙස් දුරු කිරීමේ වෑයම දිගට පවත්වන එක. යම් වෑයමක්ද ගත්තේ ඒ වෑයම දිගට පවත්වනවා. එහෙනම් ඇයි ප්‍රධාන වීර්ය නැත්තේ? සිත දුබල නිසා. ඇයි සිත දුබල? වීර්ය ආරම්භ කළ නැති නිසා. ඇයි වීර්ය ආරම්භ කළ නැත්තේ? වෑයම් නොකළ නිසා.
ඇයි ඒතර වෑයම් කිරීම කියන හේතු නිසා තමයි වීර්ය ආරම්භ වෙන්නේ. වීර්ය ආරම්භ කරන්නේ. වීර්ය ආරම්භ කිරීම කියන හේතු නිසා තමයි සිත බලවත් වෙන්නේ. සිත බලවත් වීම මුල් කරගෙන එහෙම නැත්නම් හේතු කරගෙන ප්‍රධාන වීර්ය හට ගන්නවා. ප්‍රධාන වීර්ය මුල් කරගෙන නූපන් කුසල් නූපදවන්නත්, උපන් කුසල් ප්‍රහාණයටත්, නූපන් කුසල් උපදවන්නත්, උපන් කුසල් භාවනාවෙන් උපන් කුසල් සම්පූර්ණ කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. පැහැදිලි නේද? එතකොට බලන්න පටන් ගන්න කොහොමද? වෑයම් කිරීමෙන්නේ. ඒ වෑයම් කිරීම ඉබේනවද කෙනෙකුට? කවුරුරි කරලා දෙනවද? නෑ. මට පුළුවන් ද ඔබගේ වෑයම් කිරීම ඇති කරන්න? ඔබට පුළුවන් ද මා වෑයමකට ලක් කරන්න? මා තුළ වෑයම උපදවන්න ඔබට පුළුවන්? ඔබ තුළ වෑයම ඇති කරන්න මට පුළුවන්ද? බෑ. වෑයම් කිරීම අප තුළ හට ගන්න ඕනේ. වෑයම් කිරීම අප තුළ හටගත්තොත් වීර්ය ආරම්භ වෙන්නේ කා තුළද? අප තුළ. වීර්ය ආරම්භ කිරීම අප තුළ ඇති වුණොත් සිත බලවත් වෙන්නේ කා තුළද? අප තුළ. සිත බලවත් වීම අප තුළ ඇති වුනහම ප්‍රධාන වීර්ය කා තුළ හටගන්නේ? අප තුළ. ප්‍රධාන වීර්ය අප තුළ හටගත්තොත් ප්‍රධාන වීර්ය මුල් වෙලා නූපන්න කුසල නූපද වීම කා තුළද හටගන්නේ? අප තුළ. උපන්න කුසල ප්‍රහාණය වෙන්නේ කා තුළද? අප තුළ. නූපන් කුසල උපදින්නේ කා තුළද? අප තුළ. උපන් කුසල බලවත් වෙන්නේ අප තුළ. ඒතර වෑයම් කිරීම ඉබේ හටගන්නේ නැහැ. කවුරුත් කාටවත් කළ දෙන්නත් බෑ. නේද? අපට හිතු හිතේ වෑයම් කිරීම කරෙන්නෙත් නැහැ. අපට හිතාමතා පුළුවන් වෑයම් කිරීම කරන්න. බෑ. එහෙම වෙන්නේ නැහැ. වෑයම් කිරීම හේතු සහිතයි. වෑයම හේතු සහිතයි. අපි හිතාමතා නිකන් බලහත්කාරයෙන් වෑයම් කරොත් මොකද වෙන්නේ? බලහත්කාරයෙන් වෑයම කියන එක කරනවා. මොකද වෙන්නේ? පීඩා සහිතයි. ඔළුව රිදෙනවා, කැක්කුමයි, පීඩයි, එකතැනක ඉන්න බෑ, දානේ වළඳන්න බෑ, දුවන්න හිතෙනවා කියන්නේ කට්ටිය. පීඩයිනේ කියනවා. මොකද? බලෙන් වෑයම් කරනවා. බලහත්කාරයෙන් එහෙම බෑ. ඒ වෑයම් කිරීම හේතු සහිතයි. හේතු රහිතව වෑයම වීර්ය ආරම්භ වෙන්න ආරම්භ වෙන්නේ නැහැ. දැන් ගොඩක් අය වෑයම් කරනවා වගේ පේනොත් වීර්යය නැහැනේ. ඒ මොකද මේ වෑයම කෘතිමයි. කෘතිම වෑයම් කිරීමක්. ඒකනේ ටික කලක් ගිහිලා කියන්නේ මේ අපිට කරා මොකුත් නැහැ. මේක බෑ කියලා එහෙම කියන්නේ. එහෙනම් ඒ වෑයම් කරා කියලා කියනවා අපි මහන්සි වුණා ගොඩාක් මහන්සි වුණා කියලා වීර්යයත් කරා කියනවා. නමුත් හරි ගියේ නෑ හරියන්නේ නෑ කියනවා. එහෙනම් තේරුම් ගන්න යම් වෑයමක් කරනවා ඒගොල්ලන් ඒ විදිහ කියන අය. නමුත් ඒ වෑයම කෘතිමයි. ව්‍යාජයි. තේරුමකින් නෙමෙයි අනවබෝධයෙන් යුක්තයි. එහෙම නැත්නම් ඒක ධර්මයට එකඟ නෑ. ධර්මානුකූල නෑ. ඒක ධර්මයේ නෙමෙයි. ඒක ධර්මයේ නම් ඒක අව්‍යාජයි නම් ඒක නිවැරදි නම් ධර්මයට එකඟයි නම් ඒ වෑයම යම් තැනක කළොත් යමෙක් වෑයම් කළොත් වීර්ය හටගයිද නැද්ද? වීර්ය හට ගන්න. වීර්ය පටන් ගන්නවනේ. වීර්ය පටන් ගන්නකොද? වායමති විරියං ආරභති. ඒ බුද්ධ වචනේ වෙනස් වෙනවද? ඒක අහෝසි වෙලා යනවද? නෑනේ. ඒක අහෝසි වෙන්නේ නෑ. එහෙනම් අපි වෑයම් කළොත් නිවැරදිව වෑයම් කළොත් කෘතිම නැතුව නිවැරදිව ධර්මානුකූලව වෑයම් කරොත් ඒ වෑයම හේතු වෙන්නේ ඒකාන්තයෙන්ම වීර්ය පටන් ගන්නවා. කවුද පටන් ගන්න වීර්යය? තමා තුල වීර්ය පටන් ගන්නවා. ඒතර වෑයම අසාර්ථක නම් වීර්ය පටන් ගත්තොත් නතර වෙන්නේ නැහැ නේද? වීර්ය පටන් ගත්තොත් එතන නතර වෙන්නේ. මොකද වීර්ය හේතුවක් බවට පත් වෙනවා. ඊට වීර්ය මුල් වෙලා
සිත දැඩි වෙනවා. ඊට සිත දැඩි වීම හේතු කොටගෙන ප්‍රධාන වීර්යය ඇති වෙනවා. ප්‍රධාන වීර්ය හේතු කොටගෙන අකුසල් ප්‍රහාණයත් කුසල් ඉපදී සම්පූර්ණ වීමත් වෙනවා. එහෙනම් ඒ දක්වාම ඒ මාර්ගය වැඩිනවා. අපේ වෑයම අසාර්ථක නම් ඒතර යමකට යමෙක් නිවැරදිව වෑයම් කළොත් ඔහුට කියන්න පුළුවන්ද මම වෑයම් කළා නමුත් මේක හරි ගියේ නෑ කිව්වොත් ඒක හරිද? ඔව් පිළිගන්නව නේද? එහෙනම් යම් කෙනෙක් වෑයම් කළත් අසාර්ථක වුණා නම් ඔහු විසින් පිළිගත යුත්තේ මොකද්ද? ඒ වෑයම් කිරීම දොස් සහිතයි. සාවද්‍යයි, ව්‍යාජයි, ධර්මයට එකඟ නෑ. කෘතිමයි. එහෙනම් මං වෑයම නිවැරදි කරගන්න ඕන. වෑයම ධර්මයේ නෙමෙයි. ඔබට මේ දේශනාව පටන් ගන්න මුල්ම දේශනාව මම කිව්වා ධර්මයේ දැනගන්න ඕන, අර්ථය දැනගන්න කියලා නේ. ඒක අපි ඉස්සරහට වෙනම කතා කරන්න මං හිතන් ඉන්නවා. එතකොට ඒ කළ වෑයම ධර්මයේ නම් ඒ කළ වෑයම ධර්මයේ යමෙක් කළ වෑයම ධර්මයේ නම් ඒ අර්ථය වෙන්න ඕන වීර්ය පටන් ගන්න ඕන. යමෙක් වෑයම් කරලා හරි ගියේ නෑ මේ මට මුකුත් ලැබුන්නේ නෑ මේක හරියන්නේ නෑ කරන්න බෑ මං අතහැරියා කියලා හිතෙනවා නම් එහෙම ප්‍රකාශ වෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒ වෑයම ධර්මය නෙවෙයි. ඒක ව්‍යාජයි කියලා කිව්වා. ඒක ධර්මේ නම් එහි අර්ථය තියෙනවා. මොකද අර්ථය? වීර්ය පටන් ගන්න ඕන. පැහැදිලිනේ? හා. එතකොට ඇයි එහෙනම් ඒ වෑයම කුමක් නිසාද? වෑයම ධර්මයේ නම් වෑයම නිවැරදි වෙන්න නම් වෑයම හේතු සහිතනේ නේද? වෑයම අපිට හේතු රහිතව ගන්න බෑ. හේතු රහිතව ගත්තොත් අපි නිකන් බලහත්කාරයෙන් කරන එකක්. කෘතිමව කරන එකක්. ව්‍යාජව කරන එකක්. එතකොට හේතු සහිත එකක් නෙවෙයි. වෑයම හේතු සහිත එකක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හේතු සහිතයි කියලා. එහෙනම් ඒ වෑයම් කිරීම අකුසල් දුරු කිරීමත් කුසල් උපදවා සම්පූර්ණ වීමත් පිණිස යම් කෙනෙක් තුළ වෑයම් කිරීම කියන ධර්මයේ පිහිටනවා නම් ඒක හේතුවක් සහිතයි. කුමක්ද හේතුව? ඡන්දය. අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත ඇති වුණොත් ඒ කැමැත්ත මුල් වෙලා වෑයම් කිරීම ඇති වෙනවා. ඒ අකුසල් ප්‍රහාණය පිණිස කැමැත්ත අපිට බලෙන් ගන්න පුළුවන්ද? ඉබේ එනවද? වෙන කෙනෙකුට උපදවන්න පුළුවන්ද? බෑ. පැහැදිලිද? යම් කෙනෙක් තුළ අකුසල් දුරු කරගන්න ඕන, අකුසල් ප්‍රහාණය කරගන්න ඕන, රාගය දුරු කරගන්න ඕන, ද්වේෂය දුරු කරගන්න ඕන, මොහය දුරු කරගන්න ඕන කියන අදහස කැමැත්ත තව කෙනෙකුට බලෙන් උපදවන්න බෑ. දෙවි කෙනෙකුට දෙන්නත් බෑ. ඉබේ හටගන්නෙත් නෑ. කෘත්‍රිමව ඒක ඇති වෙන්නෙත් නෑ. නමුත් කෙනෙකු තුළ ඒක ඇති වෙනවා. නේ? කොහොමද ඇති වෙන්නේ? හේතුවක් සහිතව. හේතු රහිතව ඇති වෙන්නේ නෑ. එන යමෙක් තුළ අකුසල් දුරු කර ගැනීමේ කැමැත්ත ඇති වෙලා නැත්තම් ඒකට හේතුව මොකද්ද? අකුසල් දුරු වීම පිණිස කැමැත්ත ඇති වෙන හේතුව සකස් වෙලා නැහැ. අකුසල් දුරු වීම පිණිස දුරු කර ගැනීමට කැමැත්තක් ඇති වෙන්නේ ඇයි? තමා තුළ තමාගේ සිතේ තමාගේ ආධ්‍යාත්මේ අකුසල් තියෙනවා කියලා දකින්න ඕන. තමන් තුළ තමන්ගේ සිතේ තමන්ගේ ආධ්‍යාත්මේ රාගයේ තියෙනකොට රාගයේ තියෙනවා කියලා දකින්න ඕන. ද්වේෂයේ තියෙනකොට ද්වේෂයේ තියෙනවා කියලා දකින්න ඕන. මෝහයේ තියෙනකොට මෝහයේ තියෙනවා කියලා දකින්න ඕන. ඊර්ෂ්‍යාව තියෙනකොට ඊර්ෂ්‍යාව තියෙනවා කියලා දකින්න ඕන. ඒ වගේ මේ යම් අකුසලයක් තමන්ගේ සිතේ තියෙනකොට දැන් මේ අකුසලයේ මගේ හිතේ තියෙනවා කියලා අපට දකින්න පුළුවන් වෙන්න ඕනේ. දකින්න ඕන. ඒ විදිහට අපි අපේ හිතේ තියෙන අකුසල් අපි දැක්කොත් ඒ විදිහට අකුසලයේ දකින්න ඒ අකුසලයේ ගැන ඒ අකුසලයේ දුරු කිරීම පිණිස කැමැත්ත ඇති වෙනවා. ඒක නොවි තියන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නන එක ස්වභාවයක් කියලා කියනවා.
යම් ඒ ස්වභාවය කියන ධර්මයක් කියන එකයි. ඒ කියන්නේ ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ස්වභාවය කියන එක. ඒක තමයි ධර්මයක් කියලා කියන්නේ. දැන් අපිට සාමාන්‍ය බුද්ධියෙන් නුවණ තියෙන කෙනෙකුගේ මූණේ කිලිටක් තිබුවොත් ඒක හොදගන්න හිතෙනවනේ. මන්ද බුද්ධිකයාගේ හිතේ. මන්ද බුද්ධික කෙනාගේ ඇඟේ මූණේ මොන හරි කිලිටක් තිබ්බොත් එයා සුද්ධ කරන්න හිතෙනවද? හිතෙන්නේ නැහැ. එහෙනම් ඒ සාමාන්‍ය නුවණ තියෙන මිනිස්සෙකුගේ ශරීරයේ වේවා වස්ත්‍රයේ වේවා කිලිටක් තිබ්බොත් ඒක සෝද ගන්න පිරිසිදු කරන්න ඉක්මනින් ප්‍රමාද නොවි සුද්ධ කරන්න හිතෙනවනේ. අන්න ඒ වගේ කියලා භාගවත පෙන්නනවා නුවණ තියෙන කෙනාට Tamanගේ සිතේ අකුසල් තියෙනවා කියලා දැක්කහම ඉක්මනින් ඒවා පිරිසිදු කරගන්න ඕන කියන හිත ඇති වෙනවා කියලා පෙන්නනවා. ඒක ධර්මතාවයක්. දැන් ඒක ධර්මතාවයක් කියලා ඔබට තේරෙනව නේද? අපිට වාද කරන්න හිතෙන්නේ නැහැ නේද? නෑ ඒ වෙන්නේ කොහොමද ඒක කියලා හිතෙන්නේ නැහැ නේද? නේ? දැන් අර සාමාන්‍ය සිහිනුවණක් තියෙන කෙනාගේ මූණේ ජරාවක් දැක්කොත් එයා හොද ගන්නවනේ හිතෙනවනේ යට. පස්සේ කරන්න කියලා ඉන්නේ නැහනේ. මන්ද බුද්ධිකයා. එimhe හිතෙන්නේ නැහැ නේද? දැන් ඒ දෙක තේරෙනවනේ. ආන් ඒ වගේ කියනවා. යම් නුවණ තියෙන කෙනෙකුට තමන්ගේ සිතේ රාගය තියෙනවා කියලා දැක්කහම ඒක දුරු කරගන්න ඔහුට හිතක් ඇති වෙනවා. එහෙනම් ඒ රාගය දුරු කරගන්න හිතක් ඇතිවීම කියන අර්ථය කුමන ධර්මයක හේතුවක්ද? කුමන ධර්මයක් නිසා දෙන්නේ? තමන්ගේ සිතේ රාගය තියෙනවා කියලා දැකීම මුල් වෙලා ඒ රාගය දුරු කරගන්න කැමැත්ත ඇති වෙනවා. පැහැදිලිද? තමන්ගේ සිතේ ද්වේෂය තියෙනවා කියලා දැක්කොත් ඒ ද්වේෂය දුරු කරගන්න කැමැත්ත ඇති වෙනවා. තමන්ගේ සිතේ මෝහය තියෙනවා කියලා දැක්කොත් ඒ මෝහය දුරු කරගන්න කැමැත්ත ඇති වෙනවා. තමන්ගේ සිතේ ඊර්ෂ්‍යාව තියෙනවා කියලා දැක්කොත් ඒක දුරු කරගන්න කැමැත්තක් ඇති වෙනවා. තමන්ගේ සිතේ ඉච්ඡාව, මසුරුකම, ගුණමකුකම ආදී අකුසල් තියෙනවා කියලා දැක්කොත් ඒක දුරු කරගන්න හිතක් ඇති වෙනවා. ඒතර යලි යලිත් ඒ අකුසල් තමන්ගේ හිතේ තියෙන දකින්නකොට ඒ අකුසල් ඉක්මනින් ප්‍රහාණය කරගන්න ඕන කියලා ඔහුට හිතෙනවා. ඊළඟට අකුසල් නිසා සිතේ කිලිටි වෙනවා. කිලිටිනවා පීඩයි කියලා ඔහුට තේරෙනකොට ඔහු දන්නවා මේ පීඩා අකුසලේ නිසා කියලා ඔහු දන්නවා. අකුසල වලින් කිලිටෙන හිතයි පීඩාව පිස පවතින්නේ කියලා ඔහු දන්නවා. ඒතර අකුසල් දුරු කර ගැනීමේ සිත බලවත් වෙනවා. ඒතර අකුසල් වලින් කිලිටි වෙන සිත පීඩා සහිතයි. ඒ නිසා අකුසල් දුරු කරගන්න ඕන කියන හිත ඒ කැමැත්ත අකුසල් නොදක සිටින තාක් ඉපදෙන්නේ නේද? අකුසලයේ නොදක සිටින තාක් අකුසල් දුරු කරගන්න හිතක් ඇති වෙන්නේ. දැන් ඔබට තේරෙනවා අකුසලයේ Tamanගේ සිතේ අකුසල් තියෙනවා කියලා දැකීම මුල් වෙලා තමයි ඒ අකුසල් දුරු කර ගැනීම පිණිස ඡන්දය කැමැත්ත ඉපදෙන්නේ. ඒ කැමැත්ත මුල් වෙලා තමයි ඒ අකුසල් දුරු කර ගැනීම පිණිස වෑයම් කරනවා. යම් උත්සාහයක් ගන්නවා. වෑයම් කරනවා. වෑයම් කිරීම ඉපදෙනවා. ඒ වෑයම් කිරීම මුල් කරගෙන වීරිය පටන් ගන්නවා. ඒ වීරිය පටන් ගැනීම මුල් කරගෙන සිත දැඩි කර ගන්නවා. දැඩි වෙනවා. ඒ සිතේ දැඩි සිත බලවත් සිත මුල් වෙලා කායික අමාරුකම් මොනවා තිබ්බත් ඒවට යට නොවන වීරිය උත්සාහය පවතිනවා. අන්නේ උත්සාහය තුළ වාසය කරන තන් ඒ වීරිය තුළ වාසය කරන්න අකුසල ප්‍රහාණය වෙනවා. කුසල ඉපදලා සම්පූර්ණ අතරපත් වෙනවා. මේ සිද්ධිදාමය කොහෙද හටගන්නේ? කොහෙද හටගන්නේ? තමන්ගේ සිතේ. ඒතර යම් කෙනෙක් බුදුරජාන් වහන්සේගේ අවවාදයේ පිළිපැදලා බුදුරජාන් වහන්සේගේ වචනේ පිළිපැදලා තමන්ගේ සිත ගැන සොයසොයා බලනකොට තමන්ගේ සිතේ රාගය තියෙනකොට රාගය තියෙනවා කියලා දැක්කොත් ඒ දකින්නේ තමන්ගේ සිතේනේ. ඊළඟට ඒ ද්වේෂයේදී ද්වේෂය තියෙනකොට දකින්නවා නම් මෝහයේදී මෝහය තියෙනකොට දකින්නවා නම් ඒ විදිහට තමන්ගේ සිතේ අකුසල් තියෙනවා කියලා දකින්න කෙනාට අකුසල් දුරු කරන කැමැත්ත ඇති වෙනවා. ඒ කැමැත්ත ඇති වෙන්නේ කොහෙද? තමන් තුලමයිනේ. එහෙනම් අකුසල් තියෙනවා කියලා දකින්නවා නම් එයත් ධර්මයේ සම්දිට්ඨික බවමයි. අකාලික බව, ඒහිපස්සික බව, ඕපනායක බව, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි බව. ඊළඟට අකුසල් තියෙනකොට දකින්නකොට අකුසල් දුරු කරන්න කැමැත්තක් ඇති වෙනවා. අකුසලයට අකමැත්තක් ඇති වෙනවා. ඡන්දය ඇති වෙනවා.
ඒකත් තමා තුළමයි. එහෙනම් තමා තුළ අකුසල් දුරු කිරීමේ කැමැත්ත බලවත් ඉපදෙනවා, බලවත් වෙනවා. ඒ අකුසල් දුරු කිරීමේ බලවත් කැමැත්තෙන් නිතර වාසය කරනවා. ඒක තමන් තුළ තියෙනවා. එහෙනම් තමා තුළට යොමු වී බලන කෙනාට ඒක තේරෙනවනේ. ඒතර ඔහු දන්නවා මා තුළ අකුසල් දුරු කිරීමේ කැමැත්ත තියෙනවා. ඒක බලවත් වෙනවා. අත්හැරින්න නැතුව ඒ අකුසල් දුරු කිරීමේ කැමැත්ත තියෙනවා කියලා යමක් තුළ දකිනවා නම් ඔහු දන්නවා මා තුළ ඡන්දය තියෙනවා. ඒකත් ධර්මයේ සම්දිට්ඨික බවමයි. අකාලික බව, ඒහිපස්සික බව, ඕපනායක බව, පච්චත්තං වේදිතබ්බු විඤ්ඤෝහි බවමයි. ඒතර අකුසල් දුරු කිරීමේ කැමැත්තෙන් යුක්ත කෙනා, ඒ කැමැත්ත බලවත්ව පවත්වන කෙනා, පවතින කෙනා ඒ අකුසල් දුරු කර ගැනීම පිණිස වෑයම් කරනවා. මොකක්ද ඔහු ගන්න වෑයම? මොනවද ඔහු කරන වෑයම? කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුම පටිපදා. මේ හතර තමයි කරන්නේ. ඒතර ඒවා තුළ මොනවද කරන්නේ? ගරුසරුවත්ව පිරිස සමග වාසය කරනවා. වත් පිළිවෙත් කරනවා. ඉන්ද්‍රිය සංවරය කර ගන්නවා. ආහාරයේ පමණ දැන වළඳනවා. ඔන්න ඔය වගේ පිළිවෙත් කරනවා. ඒ පිළිවෙත් අතර ඔහු ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්න උත්සාහ කරනවා. එතකොට ඒ අතර ඊළඟට ඔහු අසුබේ වඩනවා. මරණ සතිය වඩනවා. මෛත්‍රී වඩනවා. මේ වගේ බණ භාවනාවට උත්සාහ කරනවා. ඒ තමයි වෑයම. ඒතර වෑයම ගොඩක් තියෙනවනේ. වෑයම් කිරනවා කියන එක තුල ගොඩක් දේ තියෙනවනේ. කල්යාණ මිත්‍ර ඇසුර, ධර්ම ශ්‍රවණය, ඒ ඇසු ධර්මයට අනුව තේරුම් ගැනීම, ඊළඟ නොදත් දේ අසා දැන ගැනීම, මේ ඔක්කොම වෑයමට අයිති. ඊළඟට වත් පිළිවෙත් කිරීම, ඊළඟට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම, පමණ දැන ආහාර ගැනීම, නින්දට ඉඳ නොදී වාසය කිරීම, නිදි වැරීම, ඊළඟට අර පිරිසෙන් ඈත් වෙලා හුදකලා වාසය කරන පුරුදු වීම, කටයුතු අඩු කර ගැනීම, ඒ වගේ ගොඩක් දේවල් වෑයමට තමයි අයිති වෙන්නේ. වෑයම් කිරීම. ඉතින් යම් කෙනෙක් වෑයම් කරනවා නම් කටයුතු බහුල කර ගැනීම ඔකින් ඈත් වෙලා යනවා. කටයුතු බහුල කර ගැනීම වෑයම් කිරීමයි දෙක එකට තියෙනවද? වෙන්න බෑ. යම් කෙනෙක් වෑයම් කරනවා නම් ඔහු දුර ගමන් යන එක, එහිම ඇවිදින එක, ඒවා ඔගෙන් නැති වෙලා යනවා ටික ටික. ඒවා අඩු වෙලා යනවා. ඇයි? ඔහු වෑයමක් ඔහු තුළ තියෙනවා. මොකක්ද වෑයම? අකුසල් දුරු කර ගැනීමට වෑයමක් තියෙනවා. ඒ වෑයම කුමක් නිසාද? ඡන්දේ නිසා. අකුසල් දුරු කර ගන්න ඕන කියන කැමැත්ත. බලන්න සිතක ඒ අකුසල් දුරු කර ගැනීමේ කැමැත්ත ඉපදිනවා කියන්නේ අලුත් සිතක්. බල සම්පන්න සිතක්. අනිත් සිතුවිලි ඔක්කොම යටපත් වෙලා ඒ සිත බලවත් වෙනවා. ඊට පස්සේ ඔහුට අනිකුත් දේවල් පිළිබඳ තියෙන කැමැති වීම ෂේ වෙනවා. ගමන් බිමන් යන්න තියෙන කැමැති වීම අඩු වෙලා යනවා. පිරිස ඇසුරු කරගෙන ඉන්නවනේ, ජනය ඇසුරු කරන් ඒ කැමැති වීම අඩු වෙලා යනවා. ඊළඟට නොයෙකුත් කටයුතු තියෙනවනේ, එක ලොකු කටයුතු කරන සමහරට කැමැති වෙනවනේ. ඒවා අඩු වෙලා යනවා. ඔහුට වෙනත් ඒ තමන්ගේ අකුසල් දුරු වීමට උවමනා කටයුතු කරන්න කැමැත්තක් කරනවා. වත් පිළිවෙත් කරන්න කැමැති. බණ අහන්න කැමැති. අසුබේ වඩන්න කැමැති. ඒ විදිහේ කැමැති වීම හට ගන්නවා. අර දුර ගමන් යන එක, විශාල පිරිස අසුරු කරන එක, නිකන් කතා බතා කර කර ඉන්න එක, ඒ වගේ දේවල් වල තියෙන ඇල්ම අඩු වෙලා යනවා. ඒතර අකුසල් දුරු කර ගැනීම පිණිස කැමැත්ත ඉපදිලා වැඩිලා බලවත් වෙන්න අකුසල් ඉපදීමට හේතු වෙන කැමැති වීම අඩු වෙනවා. ඒකට කියනවා ඒ ඡන්දේ සංසිඳනවා කියලා එකට කියන්නේ. ඒක අපි වෙනම පුළුවන් වුණොත් වෙනම මම කතා කරන්නම්. එතකොට මේ ඒ සිද්ධිය Taman තුල වෙනවා, දකින්නවා අර වෑයම් කරන කෙනා. යම් කෙනෙක් අකුසල් දුරු කරන වෑයම් කරනවා නම් ඔහුට තේරෙනවා. ඔහු දුර එහිමේ ගමන් බිමන් යන කැමැත්ත උට නැති වෙලා යනවා. ඒක අඩු වෙලා යනවා. යාළුවෝ ඇසුරු කරගෙන, මිනිසුත් ඇසුරු කරගෙන, ජනයා ඇසුරු කරගෙන මේ ඉන්න ස්වභාවය නැති වෙලා යනවා. ඒවා ඒ කැමැති වීම නැති වෙලා යනවා. මොකද ඊට වඩා බල සම්පන්න කැමැත්තක් ඔහු තුළ දැන් ඇති වෙලා. දැක්කද ධර්මයේ කියන එක? මේ සිද්ධි දකින්න පුළුවන් තමා තුළ මේ ඇති වෙන සිද්ධි. අකුසල් දුරු කිරීමේ කැමැත්තත් එක්ක අකුසල් ඉපදෙන්න තියෙන හේතු වෙන දේවල්
වල තියෙන කැමැත නැති වෙලා යනවා. ඒතර ඔහු මේ ඒ කැමැත්ත අකුසල් දුරු කිරීමේ කැමැත්ත තුල ඉන්න තාක් ඒ කැමැත්ත වැඩෙන තාක් ඔහුගේ වෑයම සාර්ථක වෙනවා. ඔහුගේ වෑයම සාර්ථක වෙනවා. ඒ වෑයම සාර්ථක වෙන්නේ වීරිය පටන් ගන්නවා. වීරිය පටන් ගනිද්දී ඔහුට වාඩි වෙලා භාවනා කරන එක කරගන්න පුළුවන් වෙනවා. අසුබේ වේවා මරණ සතිය වේවා මේ ආදී බණ භාවනා කරගන්න පුළුවන්. ඔහුට වත්පිළිවෙත් හොඳින් කරන්න පුළුවන්. ඔහුට වත්පිළිවෙත් කරන්නත් පුළුවන් භාවනා කරගන්නත් පුළුවන්. මේ දෙකම කරගන්න පුළුවන් වෙන කලක් වෙනවා. ඒ කියන්නේ ඔහුගේ වෑයම සාර්ථක වෙනවා. වෑයම සාර්ථක වෙද්දී වත්පිළිවෙත් කරගන්නත් පුළුවන් වෙනවා. සීලය ඉන්ද්‍රිය සංවරය ආදී කරගෙන සිල්පද හොඳින් පවත්වාගෙන බණ භාවනා කරගන්න පුළුවන් කලක් එනවා. අන්න වීරිය පටන් ගත්තා. නැත්නම් වීරිය අතහැරෙනවනේ. මේ වත් කරලා මට හරියන්නේ නැහැ. වත් කරගන්න බැරි වෙනවා. බණ භාවනා කරගන්න බැහැ. මේ කරගන්න බැරුව යනවා. ඒතර වීරිය නෑ නේද? වීරිය නෑ. යම් කලකදී මෙයා මේ වෑයම සාර්ථකයි කියලා කියන්නේ වත් පිළිවෙත් ටිකත් හොඳට කරගන්නවා. බණ භාවනා ආදී ඒ ටිකත් හොඳට කරගන්නවා. ඉන්ද්‍රිය සංවරයත් ආදී කරගන්නවා. තමන්ගේ සීල සමාධි ප්‍රඥා කියන ඒ කටයුතු කරගන්නත් ඔහුට පුළුවන්. වත් පිළිවෙත් ටික කරගන්නත් පුළුවන්. මේ දෙක දැන් සමබරව කරගෙන යන්න පුළුවන්. දැන් අන්න වීරිය පටන් ගන්න. එහෙම නැත්නම් එතනින් හරිය යන්න බෑ නේද? වීරිය පටන් ගත්ත කෙනා එතනින් හරිය යනවනේ. ඈ? පටන් ගත් වීරිය කියන්නේ ඒකයි. ඔහුට වත් පිළිවෙත් කරන්න පුළුවන්. බණ භාවනා ආදී තමන්ගේ පෞද්ගලික දේවල් කරන්නත් පුළුවන්. පොදු කටයුතුත් පුළුවන් කරන්න. ඒ වෙනකොට ඔහු අර ගොඩක් දේ අතහැරලා නිකන් යාළුවෙක් එක්ක කතා කර කර ඉන්න ඒවා මිනිසුත් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන ඉන්න ඒවා ඔක්කොම අතහැරලා. ගමන් බිමන් කර්මාන්ත ඔක්කොම අතහැරලා. ඒවා අයින් වෙලා ඉවරයි. එතකොට බලන්න අකුසල් අඳුරන කෙනා තමන් තුළ අකුසල් තියෙනවා කියලා දකින්න කෙනා අකුසල් දුරු කරගන්න කැමැත්ත ඔහු තුළ ඉපදෙනවා. අකුසල් දුරු කරන කැමැත්තත් එක්ක වෑයම් කරනවා. වෑයම් කරද්දී ඔහු වත්පිළිවෙත් ආදී දේවල් ඉතා හොඳින් කරනවා. බණ අහනවා. බණ භාවනා කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයෙන් ඔහු ගන්නවා. ඉන්ද්‍රිය සංවරය අතහැලා දානවා. ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා. ඒ වෑයම හොඳින් කරන්න ඔහුට වත්පිළිවෙත් හොඳින් කරගන්න පුළුවන්. වත්පිළිවෙත් සතුට වෙනවා. සතුටෙන් වත්පිළිවෙත් කරනවා. පිළිවෙලකට කරන්න පුරුදු වෙනවා. ඊටාම ක්‍රමානුකූලව සතුරු සිතින් වත්පිළිවෙත් කරනවා. ඊළඟට ඔහු ඊටා සතුරු සිතින් Tamanගේ බණ භාවනා ආදී පහසුවෙන් කරගන්න පුළුවන්. ඒතර ඔහුට වත්පිළිවෙත් කරමින් මේ දෙක සමබරව හොඳින් කරන්න පුළුවන්. සිතේ පීඩා නැහැ. සිතේ පීඩා අයින් වෙලා සමබරව දෛනිකව ඒ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒතර ඔහු වීර්යය පටන් ගත්තා. වීර්යය පටන් ගත්තන් පස්සේ ඔහුට ටික වෙලාවක් භාවනා කරගන්න ඔහුට පුළුවන්කම එනවා. එහෙම නැත්නම් දැන් වත් පිළිවෙත් කරගන්නත් බැරි නම් ඒකෙන් සතුටක් ලැබෙන්නේ නැත්නම් බණ භාවනා ආදී කරමින් ඒ දෙක සමබර කරගන්න බැරි නම් පොඩි වෙලාවක් භාවනා කරන්න බෑ යාට. ටිකල ඉන්න බෑ යාට. භාවනා තුළ ඉන්න බෑ. පැහැදිලිද? ඒ අසමබරයි යාගේ කටයුතු. අසමබර නිසා හිත එක විදිහට තියාගන්න බෑ. භාවනා අරමුණට ගන්න බෑ. හිත සමබර වුණා. වත් පිළිවෙත් සහ Tamanගේ සීල සමාධි ප්‍රඥා වැඩිම කියන කරුණු දෙක සමබරව කෙනකොට පොඩි විවේකයක් ලැබුණත් ඒ විවේක තුළ ඔහුට මේ භාවනා අරමුණක හිත පවත්වා ගන්න පුළුවන්. ඒ විදිහේ භාවනා අරමුණ හිත පවත්වාගෙන යන්න උත්සාහ කරද්දී තමයි ඔහුට කායික අමාරුකම්, කොන්දේ අමාරුකම් ආදී තියෙනවා නම් ඒවා මතුවලා එන්නේ. එහෙම නැත්නම් ඒ වගේ අපහසුකම් මතුවලා එනවා. එතකොට ඒ මතුවලා එනකොට Tamanගේ වෑයම සාර්ථක වෙලා නැත්නම් අරකට හිත යට වෙනවා. දැන් නම් කකුල කැඩෙයිද දන්නේ නැහැ. මොන හරි වෙයිද දන්නේ නැහැ කියලා බය හිතන අතාරිනවා. නමුත් බලන්න යම් කෙනෙක් කල්යාණ මිත්‍ර සුර සද්ධර්ම ශ්‍රවණේ මේ අංග හොඳින් පවත්වනවා නම් යලි යලි බණ අහනවා නම් ඒ අහන ධර්මයට අනුව කටයුතු කරනවා. කියන්නේ තමන්ගේ සිත තුළම අකුසල් තියෙන බව හොඳින් තේරුම් ගනිමින් වාසය කරනවා නම් ඔහුට අකුසල් දුරු කිරීමේ කැමැත්ත යලි යලි බලවත් වෙනවා. ඡන්දේ බලවත් වෙනවා. ඡන්දේ බලවත් වෙන්න වෑයම් කිරීම බලවත් වෙනවා. වෑයම් කිරීම සාර්ථක වෙනවා. වෑයම් කිරීම සාර්ථක වෙන්න වීර්ය පටන් ගන්නවා. වීර්ය යලි යලි පටන් ගන්නවා. වීර්ය අත්හරින්නේ නැහැ. වීර්ය යලි යලි පටන් ගන්නපටන්ගත් වීර්යෙන් යුක්ත කෙනා තුළ සිත බලවත් වෙනවා.
චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගන්නති. ඒක සිද්ධ වෙනවා. නොවි තියෙන්නේ නැහැ. සිත බලවත් වෙනවා. සිත බලවත් වෙනකොට බලවත් සිතෙන් යුක්තව අර කායික අමාරුකම් එහෙම නැත්නම් මේ වෙනත් දුෂ්කරතා වලින් සිත යට වෙන්නේ නැතුව ඉන්න පුළුවන් කලක් එනවා. අන්න එතකොට ඔහුගේ සිත අකුසල් දුරු වීම දක්වා ඒ කරන වෑයම වීරිය පවත්වන්න පුළුවන් මට්ටම ශක්තිමත්. ඒක තමයි ප්‍රධාන වීරිය කියලා කියන්නේ. බලන්න එතකොට ඒ විදිහේ ඒ මට්ටමින් වීරිය කරනකොට අකුසල් ෂේ වෙන්න පටන් ගන්නවා. අකුසල් දුරු වෙන්න පටන් ගන්නවා. කුසල් ඉපදී වැඩෙන්න පටන් ගන්නවා. ඒතර ඔහු නිවන් මාර්ගට පැමිණිලා. ඒතර ඒ මට්ටමට ඔහු උත්සාහ කරනකොට ඔහු තුල ඔහු රාගයේ තීදි රාගයේ තියෙන කියලා දකිනවා. ද්වේෂයේ තීදි ද්වේෂයේ තියෙන කියලා දකිනවා. මෝහයේ තීදි මෝහයේ තියෙන කියලා දකිනවා. ඒ රාග දේශ මොහ නැති වෙලාවේදී දැන් රාග දේශ මොහ නැහැ කියලා දකිනවා. ඊළඟ රාග දේශ මොහ දුරු කිරීම ඒව ගැන අකමැත්ත ඔහු තුල තියෙන කියලා දකිනවා. ඒවා දුරු කරන්න කැමැත්ත ඇති වෙනකොට ඒවා දුරු කරන්න කැමැත්ත ඇති වෙනවා කියලා ඔහු දකිනවා. ඒ කැමැත්ත බලවත්ව පවතිනකොට ඔහු දන්නවා දැන් මගේ සිතේ රාග දේශ මොහ දුරු කිරීමේ බලවත් කැමැත්ත තියෙනවා. රාග දේශ මොහ දුරු කිරීමේ බලවත් කැමැත්තෙන් ඉන්නකොට අනිකුත් කැමැති වීම අඩු වෙන ඔහු දකිනවා. දුර ගමන් යන ආසාව වේවා මිනිසු ජනය අසුර කරමින් විනෝදෙන් ඉන්න දේවල් වේවා වෙනත් කටයුතු වලට සිත බලවත් බැඳිලා යන ස්වභාවය අඩු වෙලා හුදකලා පරිසරයක භික්ෂුන් ඇසුරේ ඉන්න වත් පිළිවෙත් කරමින් ඉන්න කැමැත්ත තියෙනවා දැන්. ඒක ඔහුට තේරෙනවා. ඒතර ඒ විදිහට ඉන්නකොට ඒ අකුසල් දුරු කිරීමේ කැමැත්ත බලවත් වෙන්න ඔහු වෑයම් කරනවා. වෑයම ඔහු තුළ හට ගන්නවා. වෑයම සමග වෑයම බලවත් වෙනකොට වීරිය පටන් ගන්නවා. වීරිය බලවත් වෙනකොට සිත බලවත් වෙනවා. සිත බලවත් පවතිනකොට ප්‍රධාන වීරියෙන් යුක්ත වෙනවා. වීරිය සම්පූර්ණ වෙනවා. වීරිය සම්පූර්ණ වීමෙන් අකුසල් ප්‍රහාණයක් කුසල ඉපදී සම්පූර්ණ වීමක් වෙනවා. ඒතර මේ සිද්ධි දාමය තමා තුළ හට ගන්නකොට ඒවා බලවත් වෙනකොට ධර්මයේ පුරුදු කරන කෙනා දකිනවා දැන් මා තුළ මේ ධර්මයන් තියෙනවා කියලා. ඒ විදිහේ ධර්මය ඒ සිද්ධි දාමයේම කෙනෙක් තුළ හට ගන්න දෙයක්. කෙනෙක් තුළ හට ගන්න දෙයක්. ඒක පටන් ගන්නෙ කොතනින්ද? ශ්‍රද්ධාවෙන් යුක්තව වැඩ කිරීමෙන්. ශ්‍රද්ධාවන්ත කෙනා තමා තුළ අකුසල අඳුර ගන්න උත්සාහ කරනවා. එතනින් තමයි පටන් ගන්නෙ. ශ්‍රද්ධාව නැති කෙනා තමා තුළ අකුසල අඳුර ගන්න උත්සාහ කරන්නේ නැහැ. බලන්නේ. තමා තුළ අකුසල තියෙනවා කියලා නොදක සිටින තාක් අකුසල දුරු කර ගැනීම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. අකුසල දුරු කර ගැනීම කැමැත්තක් නැති තාක් වෑයම් කරන්නේ නැහැ. ඒ වෑයම යමෙක් කළත් ඒ වෑයම ව්‍යාජයි. ඒක ධර්මයෙන් නෙවෙයි. පැහැදිලිද? ඉතින් මේ විදිහට කටයුතු කළොත් ධර්මයේ මෙහෙම පුරුදු කරගත්තොත් ඒතර ඒ ධර්මයේ ඒ පුරුදු කරගන්න ආකාරය තමා තුළ සිදුවෙන බව ඒ ධර්මයේ පුරුදු කරන කෙනා දන්නවා. දකිනවා. ඒ විදිහට ධර්මයේ දැකීම ධර්මයේ සම්දිට්ඨික බව, අකාලික බව, එහිපස්සික බව, ඕපනායක බව, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි බව කියන ගුණයෙන් යුක්තයි. කියන ධර්මයේ මුල සිට ආශ්‍රව ශේවෙන තාක් ඒ ධර්මයේ පුහුණු වීම පිසවන සීල ධර්මතා ඒ පුහුණු කරන කෙනා තුළ හට ගන්නවා. ඔහු දකිනවා. අනවබෝධයෙන් මේ අඳුරේ අතපොත ගගා මේ මොකද්ද තේරෙන්නේ මේ එහෙම එකක් නැහැ. මේ හීනයක් දැක්කා වගේ අකුසල් අයින් වෙලා ගියා. නිදාන නැගිට්ටා වගේ හිත පහසුණා. එහෙම නැහැ. ඒ ඔක්කොම මුලාවන්. ධර්මයේ හොඳින් දකින්නවා කියලා කියන්නේ ධර්මයේ සම්දිට්ඨික බව, අකාලික බව, ඒහිපස්සික බව, ඕපනායක බව, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි බව කියලා කියන්නේ ධර්මයේ පුරුදු කිරීමේදී ධර්මයේ නිසා හටගන්න හැම දෙයක්ම ඒ හේතුඵල ධමයේ සෑම සිද්ධියක්ම තමා තුළ හොඳින්ම දකින්න පුළුවන්කම තමයි
ධර්මයේ සම්දිට්ඨික බව අකාලික බව කියලා කියන්නේ. ඒතර ඒ ධර්මයන් අපි කලින් අහලා දැනගන්න ධර්මයන්නේ. ඒ අහලා දැනගන්නා වූ යම් ධර්මයක් ඇද්ද ඒ සියල්ල තමා තුළ දකින්න පුළුවන් වෙන්න ඕන. ඒකටයි ධර්මයේ දන්නවා දකින්නවා කියලා කියන්නේ. කලින් අපි ධර්මයෙන් අහනවානේ. දැන් අපි ඡන්දය ගැන අහනවා. ඒතර අපි දන්නවා. ශ්‍රද්ධාවෙන් අපි ඡන්දය ගැන දැනගන්නවා. යම් කලකදී අපි අප තුළ ඒ ඡන්දේ තියෙනවා දකින්නවා. ඒතර ධර්මයේ දන්නවා ධර්මයේ දකින්නවා. ඊට පස්සේ වෑයම් කිරීම. චන්දං ජනිතී වායමති. ඒ වෑයම් කිරීම ගැන අපි අහනවා. අහලා අපි දැනගන්නවා. වෑයම් කිරීම කියලා ධර්මයක් තියෙනවා. යම් කලක අප තුළ ඒක දකින්න ඕන. ඒ නොදක සිටින තාක් එතන එහාට ධර්මයේ ඉස්සරහට යමක් නැහැ. මක් නිසාද? සම්දිට්ඨිකව ධර්මයේ දකින්න ඕන. අකාලිකව ධර්මයේ දකින්න ඕන. අප තුළ වෑයම හටගත්තා නම්, වෑයම වැඩෙනවා නම් අකාලිකව අපි දකිනවා. කල්පමා වෙලා නෙමෙයි දකින්නේ. අප තුළ වීරිය පටන් ගන්නවා නම් අප එහෙම අපි ඒ වෙලාවෙම දකිනවා. අකාලිකව දකිනවා. සම්දිට්ඨිකව දකිනවා. දකින්න පුළුවන්. ඒකයි ධර්මයේ මේ ගුණ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ස්වාක්ඛාත ධර්මයේ ගුණ මේ දේවල් කියලා පෙන්වන්නේ ඒකයි. මොනවද ඒ ගුණ? සම්දිට්ඨික බව, අකාලික බව, ඒහිපස්සික බව, ඕපනායික බව, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි බව. මේ ගුණයන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. ඒතර ඒ ගුණ දකිමින් ධර්මයේ පුරුදු කරන්න ඕන. ධර්මයේ පුරුදු කරන කෙනා ඒ හැම ධර්මයක්ම තමා තුළ තියෙන බව දැක ගන්නට සමර්ථ වෙනවා. ඒ තමයි ධර්මයේ ගුණ දකිමින් ධර්මයේ පුරුදු කරනවා කියලා කියන්නේ ඒකටයි. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ පෙන්වූ ධර්මය සදහැ සිතින් දරා ගනිමින් අප නිසි විදිහට පුරුදු කරන්නට පටන් ගත යුතුයි. ඒතරේ පටන් ගන්න කොතනකද තියෙන්නේ? ධර්මයේ අර්ථය දැනගන්න ඕන. කුමක් පිණිසද ධර්මයේ කියලා. ධර්මයේ කුමක් පිණිසද කියලා දන්නේ නැත්නම් කවදාවත් ඔහු ධර්මයේ පුරුදු කරන්න පටන් ගන්නෙ නැහැ. ත්‍රිපිටකයේ කටපාඩම් කළත්, ත්‍රිපිටකයේ දිනපතා සජ්ජායනය කළත්, ත්‍රිපිටකයේ මුළු ලෝකෙටම කියලා දුන්නා. ධර්මයේ පුරුදු කරන පටන් ගත්තේ නැත්නම් ඔහු ධර්මයේ පුරුදු කරන කෙනෙක් වෙන්නේ නැහැ. පටන් ගන්න ඕන. කොහොමද ධර්මයේ පුරුදු කරන පටන් ගන්නෙ? කියන්නේ ධර්මයේ අර්ථය දැනගත්තේ නැත්නම්, ධර්මයේ කුමකටද කියලා දන්නේ නැත්නම් පුරුදු කරන පටන් ගන්න නැහැ. ධර්මයේ කුමකටද? රාග දේශ මොහ දුරු කර ගැනීම පිණිස. එහෙනම් ධර්ම ඉගෙන ගන්න කෙනා රාග දේශ මොහ දුරු කර ගැනීම අරමුණෙන් තමයි ඉගෙන ගන්න ඕනේ. නේද? සොල්දාදුවා යුද පිටියට ගියන් පස්සේ යා එහිමේ කරකිලා හරියනවද? සොල්දාදුවා යුද පිටියට යනවා, ගිහිල්ලා එහිමේ කරකිනවා. ඇවිදිනවා, විනෝද වෙනවා, කැලේ යනවා, සත්තු පස්සේ යනවා, කඳු නගිනවා. යා ඉන්නවා හිට මෙහෙට වෙලා. ඔය ජයග්‍රහයි සොල්දාදුව කයිද? සතුරාතින් විනාශලා යනවා. අන්න ඒ වගේ තමයි කොයිතරම් දේශනා දැනගත්තත්. ඔව් මොකටද දේශනා ඉගෙන ගන්නක දන්නේ නැත්නම් දැන් සොල්දාදුවා ඌගේ කාර්යය දැනගන්න ඕනනේ. සොල්දාදුවා ඌගේ කාර්යය දැනගන්න මම මොකටද මේ සොල්දාදුවෙක් උනේ? මොකද්ද මගේ රාජකාරිය? මොකද්ද මගේ වගකීම? මොකද්ද මගේ ඩියුටි කියලා ඔහු දැනගන්න ඕනේ. ඒ දැනගත් මොහොතේ පටන් ඔහු ඒකට සූදානම් වෙනවනේ. ඒ සඳහා යොමු සිතින් ඉන්නවා. නේද? ඒතර ඔහු ජයග්‍රහණී කෙනෙක් බවට පත් වෙනවා. ওই වගේ තමයි ධර්ම ඉගෙන ගැනීම. ධර්ම ඉගෙන ගන්නකොට අපි දැනගන්න ඕනේ මොකටද ධර්ම ඉගෙන ගන්නෙ? විභාගයකටද? අන් අය සමග වාද කරන්නද? අන් අය සමග තර්ක කරන්නද? වාදයෙන් පරද්දන්නද? අන් අයට දැනුම පෙන්වන්නද? අන් අයගේ යමක් ලබා ගන්නද? අන් අය විශ්මයටපත් කරන්නද? මොකද භාග්‍යවතුන් පෙන්වනවා මේ බමසර ජීවිතය අන් අය විශ්මයටපත් කරන්න නෙමෙයි. අන් අය නලවන්න නෙමෙයි. එහෙනම් අපි දැනගන්න ඕනේ ධර්මයේ ඉගෙන ගන්න ඇයි අපි? මොකටද ධර්ම ඉගෙන ගන්නේ? එකම එක අර්ථයක්, එකම එක අරමුණක් සඳහා. මොකද මේ රාග ద్వේෂ මොහ දුරු කර ගැනීම පිණිසමයි. එහෙනම් මේ රාග ద్వේෂ මොහ දුරු කර ගැනීම කියන අරමුණ ඒ අර්ථය යමෙක් දන්නේ නැත්නම් ඔහු කොච්චර ධර්ම ඉගෙන ගත්තත් ධර්මයේ පුරුදු කරන පටන් ගන්නෙ නැහැ.
ඒ අර්ථය යම් වෙලාවක දැනගත්තොත් අර්ථයට පැමිණෙන්න පටන් ගන්නවා. ධර්මයේ පුරුදු කරන පටන් ගන්නවා. ඒ අර්ථයට පැමිණෙන්න නම් රාග දේශ මොහ අඳුර ගන්න ඕන. කොහෙද තියෙන්නේ Tamanගේ සිතේ? Tamanගේ සිතේ රාග දේශ මොහ අඳුර ගන්නට, දැක ගන්නට උත්සාහ කරන්න ඕන. ඒතර රාග දේශ මොහ Tamanගේ සිතේ තියෙනවා කියලා යම් වෙලාවක දකිනවා නම් එතෙන් පටන් ඔහු ඒ රාග දේශ මොහ දුරු කිරීම පිණිස සාර්ථකව පුහුණුව පටන් ගත කෙනා බවට පත් වෙනවා. රාග දේශ මොහ නොදක සිටින තාක් ධර්මයේ පුරුදු කරන්න පටන් ගත්තා වෙන්නේ නැහැ. ධර්මයේ ඉගෙන ගනි පොත්පත් බලයි ඔක්කොම කරයි. ඒක ධර්මයේ පුරුදු කිරීම නෙමෙයි. ඒක පුරුදු කිරීම නෙමෙයි. ඒ නිසා ඔයගොල්ලෝ අර්ථ රහිත පුහුණුවකට යන්න එපා. අර්ථ සහිත පුහුණුවක් කරන්න. නිකන් බාහිරට පේන බොරු සොල්දාදු වෙන්න එපා. බොරු සොල්දාදුවා නැසින්ද සතුරයින්න ඕන නිකන් පල්ලම් වලින් වැටිලා මැරිලා යනවනේ. නේද? බොරු සොල්දාදුවෝ ඉන්නවනේ. ඒගොල්ලන් නිකම්ම හානි කර ගන්නවා. සතුරෝ දන්නවා මේගොල්ලෝ බොරු සොල්දාදුවෝ කියලා. සතුරා එන්නෙත් නැහැ ඒගොල්ලන්ට හානි කරන්න. ඇත්ත සොල්දාදුවට විතරයි සතුරා එන්නේ පහර දෙන්නේ. බොරු සොල්දාදුවා විනෝදකාමීව ඉන්නවා. ඕ නිකම්ම නැසිලා යනවා. ඒ වගේ තමයි අපි බොරු සොල්දාදු වගේ බොරුවට ධර්ම ඉගෙන ගන්න අය වගේ වෙන්න හොඳ නැහැ. ඒතර අපි නැසිලා යනෝනේ නිකම්මනේ. නිකම්ම විනාශ වෙලා යනවා. අපේ ධර්මයේ අර්ථය දැනගෙන ඒ අර්ථය ඇති කර ගැනීම පිණිස උත්සාහ කරන්න ඕන. එතකොට අපිට ධර්මයේ ගුණ දකිමින් ධර්මයේ වෘද්ධ කරන්න පුළුවන්කමක් ලැබෙනවා. හොඳයි අපි සෙත් පතනවා සිළු දෙනාටම. ඒ භාගතුන් වහන්සේ විසින් වදාළ උතුම් ධර්මයේ සම්දිට්ඨික බව, අකාලික බව, ඒහිපස්සික බව, ඕපනායක බව, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි බව කියන ඒ උතුම් ගුණ තමා තුලින්ම දකිමින් ධර්මයේ නිවැරදි අර්ථය උපදවා සම්පූර්ණ කර ගැනීම පිණිස වාසනාව උදා වේවා.